නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, රේණුකා ධර්මවංශ මහත්මියගේ මිය පරලොව ගිය පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ අදහසින් දිල්ලුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, ඒ වගේම වජිර රණසිංහ මහත්මයා ඇතුළු ඒ පින්වත් පිරිස මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය සපයනවා. ඉතින් ඒ පින්වත් පිරිස මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ සපයමින් බොහෝ පින් රැස් කර ගන්නවා. ඒ වගේම ජී ඇග්නස් මෑණියන්ගේ 83 වන ජන්මදින මේ නිමිති කරගෙන ඒ පින්වත් මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අදහසත් ඇතිව තමයි මේ ධර්ම දේශනාව මේ අයුරින් සූදානම් වෙන්නේ. පින්වත්නි, ඔබට බුද්ධ ශාසනයට ඇතුළු වීම පිණිස බුද්ධ ශාසනය කියන්නේ මහා ප්‍රාකාර වලින් වටවෙච්ච විශාල නගරයක් නම් ඒ ප්‍රාකාරයේ හාත්පස කැරකි බැලුවත් ඉන්දිකටු තුඩක තරම්වත් සිදුරක් දැක ගන්න ලැබෙන්නේ නැත්නම් ඇතුල් වෙන්න තියෙන්නේ එකම එක දොරටුවක් නම් ඒ නගරයට බුද්ධ ශාසනය නම් වූ ඒ මහා ප්‍රාකාර වලින් වටවෙච්ච නගරයට ඇතුල් වෙන්න තියෙන දොරටුව තමයි පින්වත්නි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ශ්‍රද්ධාව නැමැති දොරටුවෙන් මිසක් වෙන මොකකින්වත් ඇතුල් වෙන්න බෑ. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන් යුක්තව ඔබේ හිතේ පැහැදීමක් ඇති වෙනවා නම්, ප්‍රසාදයක් ඇති වෙනවා නම් ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඉතින් ඔබට අද ඒ බුදුරජාණන් වහන්සේ ගැන ලස්සන කරුණු ටිකක් කියලා දෙන්න කල්පනා කළා. මේ දවස්වල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ විදේහ ජනපදයේ.
500ක් පමණ මහත් භික්ෂු සංඝයා සමග චාරිකාවේ වැඩ සිටියා. චාරිකාවේ වඩමින් සිටියා. එතකොට මේ බ්‍රහ්මායෝ කියන බ්‍රාහ්මණෙක් මිථිලා නගරයේ මේ කාලේ වාසය කළා. එතකොට මේ ඒ බ්‍රාහ්මණයා මේ හොඳටම වයසට ගිහිල්ලා වයෝවෘද්ධ වෙලා මහලු වෙලා වයසේ කෙළවරටම ගිහින් අවුරුදු 120ක් ආයුෂ පිරිච්ච මහා සම්භාවනීය බ්‍රාහ්මණයෙක්. ඔහු මේ ත්‍රිවේදයේ කෙළවරටම ඉගෙනගෙන ඒ වගේම මේ මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයත් පිළිබඳව හසල නුවණක් තියෙන කෙනෙක් තමයි මේ බ්‍රහ්මායෝ කියන බ්‍රාහ්මණයා. ඒ බ්‍රහ්මායෝ බ්‍රාහ්මණයාට මෙන්න මෙහෙම අහන්න ලැබුණා. ශාක්‍ය කුලෙන් නික්ම පැවිදි වූ ශාක්‍ය පුත්‍ර වූ ගෞතම නම් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් 500ක් භික්ෂු සංඝයා සමග විදේහ ජනපදයන්හි චාරිකාවේ වඩිනවා. විදේහ ජනපදයන්හි චාරිකාවේ වඩිනවා. ඒ බවත් ගෞතමයන් පිළිබඳව මේ ආකාර වූ ඊතා සුන්දර කීර්ති ഘോഷාවක් දසත පැතිරී ගිහින් තියෙනවා. කොහොමද කීර්ති ഘോഷාව පැතිර ගියේ? ඒ භාග්‍යතුන් වහන්සේ මේ කරුණෙන් අරහං වනසේක. ඔබ අහලා තියෙනවා භාග්‍යතුන් වහන්සේටයි අරහන් කියන්නේ කියලා. එදිර ඔබේ පැරණි මතකය ඔබ ඉගෙන ගත්ත දේ මේ වෙලාවේ සිහි කරන්න එයි බුදුරජාණන් වහන්සේට අරහං කියන්නේ කියලා. එතකොට ඒ සිහි කිරීමත් මේ වෙලාවේ හරි වටිනවා. මේ දේශනාව ඉස්සරහට අහගෙන යනකොට ඔබ අහලා තියෙනවනේ ඇයි භාගතුන් වහන්සේට සම්මා සම්බුද්ධ කියන්නේ කියලා. එතකොට ඔය බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට අහන්න ලැබෙනවා සම්මා සම්බුද්ධයි විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදූ වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක. එතකොට ඒ භාගතුන් වහන්සේගේ ගුණ මේ විදිහට අහන්න ලැබුණා. එතකොට ඒ වගේම බ්‍රහ්මායු බ්‍රාහ්මණයට අහන්න ලැබෙනවා. ඒ වගේම උන්වහන්සේ ඒ භාගතුන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ඒතර බලන්න නායකත්වයේ දෙව් මිනිස් ප්‍රජාවෙන් මිනිසුන් මනුස්ස ලෝකයේ යම් තාක් ඇද්ද දෙව්ලොව යම් තාක් ඇද්ද කියන්නේ ඒ මනුස්ස ලෝක දිව්‍ය ලෝකවල ඒම කිසිම චරිතයක් ඒ භාගතුන් වහන්සේට ඉහෙලින් නැහැනේ. ඒ කියන්නේ ඒ තාක් මේ නායකත්වයේ පැතිරලා ගිහිල්ලා තියෙන්නේ. දැන් එක එක්කෙනාගේ නායකත්වය පතුරවන්න පුළුවන් යම් බල ප්‍රදේශයක් තියෙන නේද? ඒතර ඒ පතුරවන්න පුළුවන් බල ප්‍රදේශය එක එක්කෙනාට හරි සීමිතයි. එක එක්කෙනාට වෙනස් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට එහෙම සීමාවක් නැහැ. එතකොට දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයා හට ස්වකීය වූ විශිෂ්ට ඥානෙ සාක්ෂාත් කරගත් ධර්මයක් දේශනා කරනවා. අවබෝධ කළ ධර්මය ඒ තාක් වළංගුයි. උන්වහන්සේ ධර්මයේ දේශනා කරනවා මුල මැද අග කල්යාණ වූ
අර්ථ සහිත පැහැදිලි ප්‍රකාශන මාධ්‍යයකින් හිබියා වූ මුළු මනින්ම පිරිපුන් ඒ ධර්මයේ ගුණ මේ ධර්මයේ ගුණ පිරිසුදු නිවන් මඟ ප්‍රකාශ කරනවා උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ. එතකොට මෙවැනි උත්තම ධර්මයක් දේශනා කරන මෙවැනි ගුණ තියෙන ධර්මයක් දේශනා කරන එබඳු ගුණ ඇති ශ්‍රාස්තුන් වහන්සේ නමකගේ එබඳු රහතුන්ගේ දැක්ම කොච්චර හොඳද අගේද කියලා අර බ්‍රහ්මායු බ්‍රාහ්මණය ඇතුළේ බ්‍රාහ්මණයන් අතර කතාවක් ඇති වුණා. එතකොට හරි ලස්සන විස්තරයක් තියෙනවා. අර බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වයසින් අවුරුදු 120ක් වෙච්ච ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා තමන්ගේ මේ උත්තර නම් ගෝලයට කතා කළා. එයාගේ ප්‍රධාන ගෝලයෙක් මේ උත්තර කියන්නේ. එයත් ත්‍රිවේදයේ කෙළවරට ගිහිල්ලා. එතකොට මේ එයාටත් දැන් ඔය මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හොඳට උගන්වලා තියෙනවා. මේ කියන්නේ මේ දේශනාව මේ අපි මෙහෙම කතා කරන්නේ සරණ ගිය ශ්‍රාස්තුන් වහන්සේ ගැන හිත පහදව ගන්න. ඒ කියන්නේ සරණේ වටිනාකම ඒ සරණ කොච්චර වටිනවද? ඒ කියන්නේ එහෙම ඒ සරණේ පිහිටියම ඒ සරණ ලබා ගත්තොත් අපේ ජීවිත හිස් නෑ. අපේ ජීවිත වලට කොච්චර ලාභයක්ද කියන කරුණ කියලා දෙන්නයි. ඉතින් අර උත්තර මානවකයාට තරුණයාට කතා කළා. උත්තර මානවකයාට කතා කරලා මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා කියනවා මෙන්න මේ ගුණ වලින් යුක්ත ශ්‍රාස්තුන් වහන්සේ නමක් ගැන අහලා තියෙනවා. අපිට අහෙනවා. මෙවැනි ධර්මයක් දේශනා කරනවා. මේ වගේ රහතුන්ගේ දැකීම කොච්චර හොඳද? පුතේ උත්තර එන්න ඔබ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වෙත යන්න. ගිහින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේව හඳුනා ගන්න. ඒ බවත් ගෞතමයන් වහන්සේ තුල යම් ආකාරයක ගුණ ඇද්ද? එබඳු ගුණයක්ම උස්ව නැගී තිබෙනවද? කියන දේම තියෙනවද? මේ උස්ව කතා කරන දේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තුල තියෙනවද? නැත්නම් එබඳු කෙනෙක් නෙවෙයිද? ඔබ විසින් පවසන විස්තරය තමයි අපට මේ බවත් ගෞතමයන් වහන්සේව දැනගන්න තියෙන්නේ. ඔබ කියන දේයින් තමයි අපිට දැනගන්න තියෙන්නේ කියලා උත්තරට කියනවා. ඇත්තට මෙහෙම ಗುಣ තියෙනවද නැද්ද කියලා ඔබ කියන දේයින් තමයි අපි තේරුම් ගන්න. ඒ කියන්නේ උත්තරව විශ්වාසයි එච්චර. ඒ උත්තරව විශ්වාසයි. ගෝලිය ගොඩක් ඉන්න කෙනෙක් තෝරගන්නේ උත්තර මානවකයව. ඒ කියන්නේ යාට විශ්වාසය තියෙන ගෝලයනේ. එතකොට ගනුදෙනුව දැන් එයා කියන දේත් එක්කනේ දැන් බ්‍රහ්මායු තීරණය කරන්නේ. දැන් මේ අවුරුදු 120ක් නේ. එතකොට එයා ගන්න තීරණය බලන්න. ඉස්සරහට එනකොට තීරේ ඒ උත්තර මානවකයාව තෝරගන්න බ්‍රහ්මායු බ්‍රාහ්මණයට හොඳ කල්පනාවක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ ඒ කියන වචනත් එක්ක මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයට ඉස්සරහිදී වෙන දේ මත උත්තර මානවකයව තෝරාගත්ත විදිහ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඇත්තටම ප්‍රශංසනීයයි. නැත්තම් ඔය මේ මහා වැඩ කරන ඇති චරිතයක් තෝරලා යවුවට හරියන්නේ නැහැ මේ වැඩේට. ගිහිලා හොයන් එන්න. ඒබඳු ಗುಣ තියනවද නැද්ද කියලා ඔබගේ වචනය මත තමයි අපි ඒක තීරණය කරන්නේ. එතකොට උත්තර අහනවා මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ බවත්නි මම කොහොමද ඔය කියන ශ්‍රමණ ගෞතමයන්ව අඳුනගන්නේ? කොහොමද අඳුනගන්නේ? ඒ බවත් ගෞතමයන් වහන්සේ තුල යම් ආකාරයක ගුණ ඇද්ද? එබඳු ගුණයක්ම උස්ව නැගී තිබෙනවද? නැතිනම් එබඳු කෙනෙක් නොවේද? එසේ වූ ගුණ බවත් ගෞතමයන් තුල තිබෙනවද නැද්ද කියා කොහොමද දැනගන්නේ? පුත උත්තරය අපගේ මේ ශාස්ත්‍රය තුල මහා පුරුෂ ලක්ෂණ 32ක් ගැන විස්තර ඇවිත් තියෙනවා. ඉතින් මේගොල්ලන්ගේ මේ ශාස්ත්‍රය තුල
මහා පුරුෂ ලක්ෂණ 32ක් ගැන කියනවා. යම් මහා පුරුෂ ලක්ෂණ වලින් සමන්විත කෙනෙක් ඇද්ද ඔහුට තිබෙන්නේ ගති දෙකයි. එක්කෝ ගිහිව සිටිනවා නම් චක්‍රවර්ති රජ බවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ සක්විත රජ කෙනෙක් වෙනවා. චක්‍ර රත්නේ, හස්ති රත්නේ, අශ්ව රත්නේ, මාණික්‍ය රත්නේ, ස්ත්‍රී රත්නේ, ගෘහපති රත්නේ සහ පුත්‍ර රත්නේ කියන මේ සත් රතනයන් ලැබෙනවා. ගිහිගේ නික්ම පැවිදි වෙනවා නම් ගිහිගේ අතහැරලා පැවිදි වෙනවා නම් ලෝකේ කෙලස් පියස්ස කඩා බිඳ දැමූ අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් බවට පත් වෙනවා. උත්තර මන් තමයි නුඹට ඔය ශාස්ත්‍රය ඉගෙනපු කෙනා. ඔබ තමයි මගෙන් මේ ශාස්ත්‍රය පිළිගත්ත කෙනා. එහෙනම් ඒ ශාස්ත්‍රය මම තමයි නුඹට කියලා දුන්න කෙනා. නුඹ තමයි මගෙන් පිළිගත්ත කෙනා කියනකොට එන ලක්ෂණ ශාස්ත්‍රය පිළිබඳව හොඳට ගුරුවරයා කියලා දීලා තියෙනවා. හොඳට ඉගෙනගෙන තියෙනවා. නේ? ඒ කතාව ASCII තියෙන එක නේද? එසේ කියලා උත්තර මානවකයා බ්‍රහ්මායු බ්‍රහ්මණයට උත්තර දීලා නැගිට බ්‍රහ්මායු බ්‍රහ්මණයට වන්දනා කරලා භාගතුන් වහන්සේ යම් තැනකද අන්න එතනට ගියා. භාගතුන් වහන්සේ ළඟට දැන් මේ උත්තර මානවකයා ආවා. ඇවිල්ලා භාගතුන් වහන්සේ සමග සතුටු වෙලා පිළිසඳට කතාව නිම කරලා පැත්තකින් වාඩි වුණා. මොන හරි ලස්සනයි විස්තරේ. එතකොට දැන් මේ උත්තර මානවකයා මේ භාගතුන් වහන්සේගේ ශ්‍රී දේහයේ තිබෙන මහා පුරුෂ ලක්ෂණ 32 දැන් බලනවා. විමස බලනවා. එතකොට එයාට මේ මහා පුරුෂ ලක්ෂණ 32 විමසලා බලන්න පුරුෂ ලක්ෂණ 32 පිළිබඳව හොඳ අවබෝධයක් තිබිච්ච කෙනෙක් නෙමෙයි. එතකොට දැන් මෙයා හොඳට බලනවා. දැන් මේ විනාඩියෙන් දෙකකින් බලන එකක් නෙමෙයි. දැන් මෙයා හොඳට බලනවා. හොඳට බල ඊට මේ උත්තර මානවකයට මහා පුරුෂ ලක්ෂණ දෙකක් හැරෙන්න අනිත් ඔක්කොම ටික අඳුනගත්තා. දෙකක් පිළිබඳව සැක ඇති වුණා. උත්තර මානවකයට 30ක්ම අඳුනගත්තා. දෙකක් ගැන සැක උපදිනවා. විචිකිච්ඡා කරා හිත බැසගන්නේ සැකයිද පේන් තේරෙන්නේ නැහැ මේක. පැහැදුන්නේ නැහැ. ඒ මහා පුරුෂ ලක්ෂණ දෙක තමයි කෝසෝහිත වත්ත ගුయ్య. ඒ කියන්නේ භාගතුන් වහන්සේගේ මේ අර කෙමියක බහලු පරිද්දෙන් ඇති පුරුෂ නිමිත්තත් පහූත ජීව කියලා කියන්නේ ඒ භාගතුන් වහන්සේගේ මේ දිව පිළිබඳව සැක උපන්නා. එතකොට භාගතුන් වහන්සේ මේ දැනගත්තා මේ උත්තර මානවක මගේ ශරීරයේ මහා පුරුෂ ලකුණු 30ක් දැනගත්තා. දෙකක් සැක කරනවා. ඒ කියන්නේ ඒකේ ශාස්ත්‍රඥ වහන්සේ නමක් ලෝකේ වැඩ ඉන්නකොට ඒ බලන ලෝකෙට වෙන යහපතනේ. ඒ කියන්නේ ඒ ශාස්ත්‍රඥ වහන්සේට තියෙන ඒ හැකියාවන් එක්ක ඒ කියන්නේ ප්‍රමාණ කරන්න බැරි හැකියාවන් එක්ක ලෝකෙට වෙන යහපත. දැන් හරියටම දැනගන්නවා දැන් මේ දෙකක් සැක කරනවමයි කියලා. හරියටම කියනවනේ. තේරුම් ගන්නවනේ, අවබෝධ කරනවනේ. එතකොට භාගතුන් වහන්සේ දැනගන්නවා මේ උත්තර මගේ මේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ 32 පිළිබඳව සැක කරනවා. එතකොට මොකද්ද මහා පුරුෂ ලක්ෂණ දෙක? කෝසෝහිත වත්ත ගුయ్యයි පහූත ජීවහතාවයයි. දැන් භාගතුන් වහන්සේ මේක තේරුම් අරගෙන දැන් දැනගත්තා උත්තරගේ මේ හිතේ තියෙන සැකය. යම් 이르දියකින් භාගතුන් වහන්සේ ඇතුළට බැසගත් පියුම් කෙමියක් ලෙස ඇති පුරුෂ නිමිත්තත් ඔන්න 이르දියෙන් පේන සලස්ුවා උත්තර මානවකයාට. ඒ වගේම මේ 이르දියකින් දිව දික් කරලා දැන් මේක උත්තර මානවකයාට තමයි පේන්නේ. දෙකන්සිලු භාගතුන් වහන්සේගේ දිවෙන් දෙකන්සිලු පිනිමැද්දා. ඒ කියන්නේ කන් දෙක දිවෙන් පිරිමදිනවා. ඊට පස්සේ
දෙන නැහැ නාසය දිවෙන් පිරිමදිනවා. ඊට පස්සේ මේක 이르දියෙන් කරන්නේ. ඊට පස්සේ මුළු නලල් තලයේම දිවෙන් වසා ගත්තා. එතකොට දැන් අර උත්තර මානවකයේ ඒ වෙලාවේ හිතුවා අර සැක කරපු මහා පුරුෂ ලක්ෂණ දෙක භාගතුන් වහන්සේ පෙන්වවනේ. එතකොට උත්තර මානවක විශ්වාස කරනවා ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32කින් සමන්විතමයි. ඊට පස්සේ පුරුෂ ලක්ෂණ 32 පිළිබඳව සැකේ දුරු වුණා. එතකොට බ්‍රහ්මායි බ්‍රාහ්මණයා තෝරලා යවපු කෙනා හරිනේ. නේ? දැන් බුදුරජාන් වහන්සේ කියන මෙච්චර කියනවා තවම සැක උපදිනවනේ මිනිසුන්ට. ඒ කියන්නේ කොච්චර කිව්වත් භාගතුන් වහන්සේ ගැන සැක උපදිනවා. ඒකට කියන්න තියෙන්නේ අවාසනාවේ සලකුණ කියලා. ඒකට කියන්න තියෙන්නේ කෙටියෙන් අවාසනාවේ සලකුණ. එහෙම අවාසනාවක් ආයේ ලෝකේ නෑ. ඒක වෙන්නත් එපා කාටවත් එහෙම අවාසනාවක්. ඒතර උත්තර මානවකයා මහා පුරුෂ ලක්ෂණ 32 පිළිබඳව සැක අතහැරියා. අතහැරියා කියන්නේ අතහැරලම දැම්මා. එහෙම නෑ නේද මිනිසුන්ට? ඒ කියන්නේ ඒ ශ්‍රාස්තුන් වහන්සේ පිළිබඳව සැකේ අතහරිනවා කියන එක අතිශය අමාරු වැඩක්. ඊට පස්සේ උත්තර මානවකයා කල්පනා කළා හරි භාගතුන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32කින් සමන්විතමයි. දැන් මම භාගතුන් වහන්සේගේ ඉරියව් පරීක්ෂා කරන්න ඕන. ඇයි? බ්‍රහ්මාවි බ්‍රාහ්මණය දැන් යම් කටයුත්තක් පවරලානේ මං ඉරියව් පරීක්ෂා කරන්න ඕන කියලා. උත්තර මානවකයා අත් නොහැර භාගතුන් වහන්සේවත් නොහැර යන සෙවණැල්ලක් මෙන් මාස 7ක් භාගතුන් වහන්සේ පිටපසින්ම ගියා. ඒ කියන්නේ අත් නොහරින හෙවණැල්ලක් වගේ. ඒ කියන්නේ භාගතුන් වහන්සේ කොතනද? උත්තර මානවකයා එතන මාස 7ක් තිස්සේ. ඒ මාස 7න් පස්සේ උත්තර මානවකයා දැන් මිථිලා නගරයට පිටත් වුණා. බ්‍රහ්මාවි බ්‍රාහ්මණයා ගාවට. ඔන්න බ්‍රහ්මාවි බ්‍රාහ්මණයා ළඟට ආවා උත්තර මානවකයා. දැන් ඇවිල්ලා බ්‍රහ්මාවි බ්‍රාහ්මණයට වැඳලා පැත්තකින් වාඩි වෙච්ච උත්තර මානවකයා ගෙන් බ්‍රහ්මාවි බ්‍රාහ්මණයා මෙන්න මේ මහනවා. පුත උත්තර මොකද උනේ? කොහොමද? ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ කීර්ති ഘോഷාවට අනුවම ඒ ශ්‍රමණ ගෞතමයන්ගේ ඒ ගුණ ටික ඔබට පේනවද? ඒ කතා කරපු විදිහට මේ ගුණ ටික තියෙනවද? එහෙම නැත්නම් කියපු දෙයට වඩා වෙනස්ද? නැත්නම් වෙන විදිහක්ද? එතකොට උත්තර මානවකයා කියනවා භවත. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යම් කීර්ති ഘോഷාවක් උස්ව නැගී පැතිරී ඇද්ද? ඒකේ විදිහමයි. ඒ විදිහමයි. වෙන විදිහේ කරන්නන් නෙවෙයි. කියන්නේ පින්වත්නි මේ ටිකම ඇති නේද? දේශනා විතර ටික ඕනේ නැහැ. මේ ටිකම ඇති නේද? හිත පහදව ගන්න. දැන් මේ සරණ ගියේ දෙන්නේ නෙවෙයිනේ මේ. කියන්නේ මේ සරණ ගියේ දෙන්නෙක් නෙවෙයි. සරණ ගියේ නැති දෙන්නෙක්ගේ කතාව සරණ ගියා කියලා හිතන් ඉන්න අයගේ කතාවට වඩා කොච්චර දියුණුද? කොච්චර බුද්ධිමත්ද ඒ කතාව. නේ? සරණ ගියා කියලා කියාගෙන ඉන්න අයගේ කතාවයි සරණ ගියේ නැති දෙන්නෙක්ගේ කතාව අතර දෙන්න බුද්ධිමත් දෙන්නෙක් නේ. එතකොට ඒ විදිහමයි කියනවා වෙන විදිහකට නම් නෙවෙයි කියනවා. එතකොට භවත ඒ භවත් ගෞතමයන් වහන්සේ මහා පුරුෂ ලක්ෂණ 32කින් සමන්විතයි. එතකොට මේ උත්තර මානවකයා මේ අර බ්‍රහ්මායු බ්‍රාහ්මණයට මහා පුරුෂ ලක්ෂණ 32 තමන් දැකපු ඕන කියලා දෙනවා. කියනවා ඒ බවත් ගෞතමයන් වහන්සේ මම මේ පුරුෂ ලක්ෂණ 32 මෙහෙම කියාගෙන යන්නම් කෙටියෙන්. ඒ බවත් ගෞතමයන් වහන්සේ මනාව පිහිටි පා ඇතිසේක. මේක මේ බවත් ගෞතමයන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයක්. මනාව පිහිටි පා. මේ බලන්න
දෙවෙනි පුරුෂ ලක්ෂණය. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ යටිපතුලේ දහසක් අර ඇති නිම්වලලු සහිත නාභි මණ්ඩල සහිත සර්වාකාරයෙන්ම පරිපූර්ණ වූ චක්‍ර සටහන් තියෙනවා. චක්‍ර සටහන් තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ භවත් ගෞතමයන් වහන්සේ දික් විලුඹ ඇතිසේක. විලුඹ දිගයි. නිකන් මවා ගන්න චුට්ටක්. ඒ මහා පුරුෂලා ඒ සුන්දර ශ්‍රී දේහේ නිකමට ඡායාව. ඒ භවත් ගෞතමයන් වහන්සේ දික් ඇඟිලි ඇතිසේක. කොහොම සුන්දර සිරුරක් ඇද්දනේ. ඒ ගෞතමයන් වහන්සේගේ භවත් ගෞතමයන් වහන්සේ මෘදු යවුන් අත්පා ඇතිසේක. තරුණ අත්පා. ඒ භවත් ගෞතමයන් වහන්සේ පහසුවෙන් නැවිය හැකි ජාල අත්පා ඇතිසේක. ඒ කියන්නේ ඔබට පුළුවන් ද ඔය ඉන්න ඉරියව්වෙන් වාඩි වෙලා දැන් පద్මාසනයේට කකුල් දෙක ගන්න? අමාරුයි නේද? එතකොට මේ බුදුරජාණන් වහන්සේට කිසි අපහසුාවක් නැහැ. පහසුවෙන් අත්පා නවන්න පුළුවන්. භවත් ගෞතමයන් වහන්සේ උස්ව පිහිටි ගොප් ඇති පා ඇතිසේක. ඒ භවත් ගෞතමයන් වහන්සේ ඒනි මුවන්ට බඳු කෙන්ඩා ඇතිසේක. ඒ භවත් ගෞතමයන් වහන්සේ සිටගෙන සිටීදීම නොනැමී දෙයත්ලින් දනමඩුල පිරිමදිනසේක. ඒ භවත් ගෞතමයන් වහන්සේ කෝසෝ හිත වත්ත ගුහි ඇතිසේක. පුරුෂ නිමිත්ත ගැන කියන්නේ. ඒ භවත් ගෞතමයන් වහන්සේ රන්වන් මේ උත්තර මානවක දැන් මේ කියන්නේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයට දැකපු දේ කියනවා. ඒ භවත් දැන් මේ බොරු නෙමෙයි කියන්නේ. ඇත්තටම මේ දැකපු දේවල් කියන්නේ. භවත් ගෞතමයන් වහන්සේ රන්වන් පැහැ නිතු කාංචන වර්ණයෙන් යුතු පැහැ ඇති සමකින් යුතුසේක. රන්වන් පැහැ සමක් තියෙනවා. මේ බලන්න ලස්සන. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දූවිලි කුණු නොරැඳෙන අයුරින් ඊතා සියුම් ස්වභාවයෙන් යුතු සමකින් යුතුසේ. කොච්චර සිනුදු වෙන්න ඕන දැන්. කියන්නේ හිතන්නකෝ. දැන් රළු පෘෂ්ඨයකනේ වැටුනොත් හිටින්නේ. දැන් දූවිලි. දැන් වීදුරුව සිනුදුයි. ඒ වීදුරුව වල දූවිලි දැකලා නැද්ද? ඒ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රී ශරීරෙහි දූවිලි කුණු නොරැඳෙන අයුරින් ඊතා සියුම් ස්වභාවයෙන් යුතු සමකින් යුතු කොච්චර සිනුදු වැද්දේ සම. දූවිලි රඳින්නේ නැතුව වැදෙන දූවිල්ල වැටෙනවා. රඳින්නේ නැහැ. ඒ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ එක ලෝමයේ බැගින් පිහිටා ඇත. රෝම කූපයක හටගන්නේ එක ලෝමයයි. දැන් අපි එහෙම නෙමෙයිනේ. දෙකක් තියෙනවා. සමහර තැන්වල තුනක් තියෙනවා. ඒ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ උඩට හැරුණු ලෝමයන් පිහිටා ඇත. ලෝම හැරලා තියෙන උඩ අතට. නිල්වන් අඳුන්වන් දකුණු අතට කැරකෙවි ගොස් තිබෙන රෝමයේ කොන උඩු අතට හැරුණු ලෝම ඇතිසේක. මේ දේශනාව ආයි බලන්න බ්‍රහ්මායු සූත්‍රය. ඒ භවත් ගෞතමයන් වහන්සේ මහා බ්‍රහ්ම රාජයාට බඳු ඍජු අවයවයන්ගෙන් යුතුයසේක. ඍජු කයක්. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දෙයත් පිටු දෙපා පිටු කර ඒ කියන්නේ දෙයත් පිටු දෙපා පිටු කර දෙවුර යන තැන්හි උස්ව මාංශ පිහිටලා තියෙන්නේ. හොඳට පිරුණු මස් පිරුණු තැන් ඒවා. ඊළඟට ඒ බවත් ගෞතමයන් වහන්සේ සිංහ රාජයෙකුගේ ඇති තේජෝ බල සම්පන්න ලීලා වැනි තේජෝ බල සම්පන්න పూర్ව ශරීර කය ඇතිසේක. ඒ කියන්නේ සිංහයෙක්ගේ పూర్ව කය වගේ කයක් එච්චර තේජෝ බල සම්පන්නයි. මේ සරණ ගිය ශ්‍රාස්තුන් වහන්සේ
ගැන අහන්නේ. ඒ භවත් ගෞතමයන් වහන්සේ මසින් පිරුණු පිටිකර ඇත්තේ වේ. ඔන්න බලන්න ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ යම් තාක්ද බඹය ඒ තාක්ය. බඹය යම් තාක්ද උන්වහන්සේගේ ශ්‍රී ශරීරයේද ඒ තාක්ය. ඒ කියන්නේ බඹයට වඩා අඩුත් නැහැ වැඩිත් නැහැ. උසට සරිලන මහතින්ද මහතට සරිලන උසින්ද යුතු ශරීරය මනාව වැඩි ගිය නුගුරක ඇති ස්වභාවය වෙන්න. කොහොම ලස්සනට ඉඳ ඇද්දනේ. ඒ භවත් ගෞතමයන් වහන්සේ මසින් පිරුණු උරහිස් ඇත්තේය. දැන් අපේ උරහිස් වල ගැහිලා ඇටකටු පෑදිලා නේ. ඊගෙන මේ උරහිස් වල ඇටකටු මතු වෙලා වල ගැහිලා වතුර පුරවන්න පුළුවන් නේ. එතකොට මසින් පිරුණු උරහිස් ඇත්තේය. ඒ භවත් ගෞතමයන් වහන්සේ ඕනෑම දෙයක් මනමින් දිරවන රසනහර ඇතිසේක. හොද්දට දිරවන රසනහර. එතකොට ඒක මහා පුරුෂ ලක්ෂණය. ඒ භවත් ගෞතමයන් වහන්සේ සිංහයකට බඳු ශක්තිමත් හනු ඇතිසේක. ඒ භවත් ගෞතමයන් වහන්සේ දත් 40ක් ඇතිසේක. උඩුවෙන් දේ 20යි යටියෙන් දේ 20යි. ඒ වගේම ඒ භවත් ගෞතමයන් වහන්සේ සම වූ දත් ඇතිසේක. දැන් අපේ දත් රදනක දත් ඉසිලා උල් දත් එහෙමනේ කිසිම පිළිවෙලක් නැහැ නේ. හැබැයි සමයි බුදුරජාන් වහන්සේගේ දත්. ඒ වගේම ඒ භවත් ගෞතමයන් වහන්සේ විවර නැති දත් ඇතිසේක. ඒ දත් ඇතුලේ දත් අතර සිදුරු නැහැ. අපි මෙහෙන් හුලම් පාරක් ගියොත් මෙහෙන් යනව නේද ඒක එහෙම. පහු කරගෙන නේ. ඒ භවත් ගෞතමයන් වහන්සේ ඊට සුදු දත් ඇතිසේක. ඒ භවත් ගෞතමයන් වහන්සේ පහූත ජීවහා ඒ කියන්නේ අර දිව ගැන භාගතුන් වහන්සේගේ ඉස්සර කිව්වේ. ඒ භවත් ගෞතමයන් වහන්සේ කුරවි කෙවිලන්ගේ අති මිහිරි නාදයේ බඳු බ්‍රහ්මස්වර ඇතිසේක. හඬ බ්‍රහ්මස්වර. ඒ භවත් ගෞතමයන් වහන්සේ අබිනීල නෙත්‍යුග ඇතිසේක. ඒ කියන්නේ මෙහෙම නායකත්වයක් ආයේ ලෝකෙ කොහෙන් හොයන්නද? දැන් එහෙම නෑනේ. මෙච්චර මහා පුරුෂ ලක්ෂණ 32ක් සහිත රූපකායකුත් නේ. ඒ කියන්නේ ඒ වගේ මහා ප්‍රඥාවකුත් තියෙන නායකත්වයක් හොයන්න නෑනේ ආයේ. ඒ භවත් ගෞතමයන් වහන්සේ උපන් නැසිල්ලෙන් දිලිසෙන විශාල ඇස් ඇති රතු වසු පැටවුන්ට බඳු විශාල ඇස් ඇතිසේක. ලස්සන ඇස්. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ දෙබැම අතර ඇහි බැම දෙක මැද මෘදු පුළුන් රොදක් බඳු ඌර්ණ රෝම ධාතු ඇතිසේක. ඒ බවත් ගෞතමයන් වහන්සේ උස්ස පිහිටි කෙස් රොද ඇතිසේක. ඒතර උත්තර මානවක මේ මහා පුරුෂ ලක්ෂණ 32 ගැන බ්‍රහ්මායු බ්‍රාහ්මණයට කියලා අර මාස 7ක් ගියානේ පිටිපස්සේ. මාස 7ක් ගියානේ පිටිපස්සේ. ඉරියව් ටික බලන්න කියලා. එතකොට උත්තර මානවක කියනවා බ්‍රහ්මායු බ්‍රාහ්මණයට ඒ වගේම භවත් ගෞතමයන් වහන්සේ ඒ කියන්නේ මේ මාස 7 පුරාවටම දැකපු දේ. ඒ කියන්නේ එක දෙවිදිහක් නෙමෙයි එකම විදිහයි. භවත් ගෞතමයන් වහන්සේ
පිටතට වඩිනකොට පළමුවෙන් තියන්නේ පෙරට දකුණු පාදය. දකුණු කකුල තමයි පෙරට. අපිට මතක නෑනේ නේද? අපිට කකුල් තිබ්බද මතකත් නෑනේ දෙනකොට. ඒ කොහොමද ආවේ මතක නෑනේ. පෙරට තියන්නේ දකුණු පාදයයි. උන්වහන්සේ ඊට දුරින් පියවර තබන්නේ නෑ. ඊට ළඟිනුත් පියවර තබන්නේ. ඊට වේගයෙන් පියවර තබන්නෙත් නෑ. ඊට හිමින් පියවර තබන්නෙත් නෑ. දනහිසින් දනහිස වද්දවමින් වඩින්නෙත් නෑ. ගොප්පැටෙන් ගොප්පැටේ වද්දවමින් වඩින්නෙත් නෑ. උන්වහන්සේ වඩින විට කලවය උඩට නවන්නෙත් නෑ. අපි අර උකුල් ඇටෙන් දනිස්ස උකුල් ඇටෙන් නමනව නේද? කකුල උස්සනව නේද? අර උඩ බාහුව කකුලේ කලවය හරිය උස්සනව නේද? එහෙම උඩට නවන්නේ නැහැ කියන බුදුරජාන් වහන්සේ. කලවය. හිතන්නකෝ ඒක හිතා ගන්න අමාරුයි. ඒ ස්වභාවය. යටට නවන්නෙත් නැහැ. දැන් අපි ඇවිදිනකොට කකුලට වෙන දේ බලන්න කකුලේ උඩ කලවය හරියට. දැන් උඩට නවන්නෙත් නැහැ යටට නවන්නෙත් නැහැ. පාදයේ තද කොට තබන්නෙත් නැහැ. බරට තියන්නෙත් නැහැ අඩිය. සිරුර එහාට මෙහාට සොලවන්නෙත් නැහැ. හිතන්න පින්නොත් මේ වලිනකොට කොහොම ඇද්දනේ? බවත් ගෞතමයන් වහන්සේ වඩින විටදී සෙලවෙන්නේ යටිකය විතරයි. ඒ ඇඟ හිරි වෙනවා. මේ ඇත්තටම ඇඟ හිරි වෙනවා ඒ භාගතුන් වහන්සේ සිහි වෙනකොට. සෙලවෙන්නේ යටිකය විතරයි. උන්වහන්සේ කාය බලයෙන් වඩින්නේ නැහැ කියන බෙර දාලා දඟ දාලා නැහැ. එහෙම වඩින්නේ. ඒ බවත් ගෞතමයන් වහන්සේ බලද්දී පිටිපස බලද්දී මුළු කයම හරවල බලන්නේ. කියන්නේ මුළු සම්පූර්ණ කයම හරවල බලන්නේ. උන්වහන්සේ යා වඩිනකොට උඩ බලන්නෙත් නෑ හැම. යට බලන්නෙත් නෑ. කලබලෙන් වටපිට බලන්නෙත් නෑ. වික්ෂේපයෙන් බලන්නෙත් නෑ. වියදඬු පමණ දුර පමණක් බලනවා. වියදණ්ඩක දුර විතරයි බලන්නේ. එතකොට උත්තර මානවකයා කියනවා දැන් බලන්නේ වියදණ්ඩක දුරනේ. උත්තර මානවකයා කියන බ්‍රහ්මණයට උන්වහන්සේ වියදණ්ඩක දුර බැලුවට ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඥානදර්ශිනී නම් කිසිම දෙයකින් වැහිලා නැහැ කියනවා. ඒ කියන්නේ බලන්න මේ භාග්‍යතුන් වහන්සේ වියදණ්ඩක දුර බලලා පියවර තැබුවට ඒ වෙලාවේ වියදණ්ඩක දුර බලමින් වඩිනකොට භාග්‍යතුන් වහන්සේට සිහි කරන්න බැරිද? මහා සාහසී ලෝක ධාතුවේ එහා දෙයක් සිහි කරන්න බැරිද? ඒ කියන්නේ මේ හිරුසඳුගෙන් එළිය වෙන යම්තාක් ප්‍රදේශයක් ඇද්ද ලෝක ධාතුව. ඒ ලෝක ධාතුව වගේ 1000ක් චූලනිකා ලෝක ධාතුව. චූලනිකා ලෝක ධාතුව වගේ 1000ක් මජ්ක්‍ධිමා ලෝක ධාතුව. මජ්ක්‍ධිමා ලෝක ධාතුව වගේ 1000ක් මහා සාහසී ලෝක ධාතුව. එතකොට වියදණ්ඩක දුර බලමින් ඇවිද්දට මහා සාහසී ලෝක ධාතුවේ වෙන දේ පවා දන්නේ නැද්ද? ඒ වෙන දේ පවා දන්නවා. හැබැයි බලන්නේ වියදණ්ඩක දුර. ඥාන දර්ශනීය වෙහිලා නැහැ. එතකොට මෙහෙම නායකත්වයක් සරණ යන්න අවස්ථාව තියෙනකොට මෙහෙම නායකත්වයක් සරණ ගිහිල්ලා ඒ සරණේ පිහිටලා ඒකාන්ත වශයෙන්ම සසරින් ගැලවෙන්න පුළුවන්කම තියෙනකොට අන්ත අසරණ වෙලා ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ අවබෝධයේ සැක කරමින් ඉන්න චරිතයකට මොනවද කියන්න තියෙන්නේ? අවාසනාවේ සලකුණ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ගැන උත්තර මානවකයා බ්‍රහ්මණයට කියනවා උන්වහන්සේ ගමට වඩිනකොට කය උඩට නවන්නෙත් නැහැ. යටට නවන්නෙත් නැහැ. කය පද්දවන්නෙත් නැහැ.
එහාට මෙහාට නවන්නෙත් නැහැ. ඊතා දුර සිටියේදී ඊතා ළඟ සිටියේදී ආසනයේහි වේගෙන් වාඩි වෙන්නෙත් නැහැ. දැන් පුටුවක් දැක්කම අපි දුර අඩි 2 3ක් තියෙද්දි පයින් නේද පුටුවට. නේ? එතකොට දුර තියෙද්දි ළඟ සිටියේදී ආසනයේහි වේගෙන් වාඩි වෙන්නේ නැහැ. ඒතර මේ මාස 7ක් තිස්සේ මේ උත්තර මානවකයා බලලා කියන දේ මේ. එක මාස 7ක් ඇතුළත භාගතුන් වහන්සේ ආසනයේ වාඩි වුණේ එකපාරද? ඒ මාස 7 පුරාවටම උත්තර මානවක දැක්කේ එකපාරද වාඩි වෙනවා? නෑනේ. ඒතර ඒ වාඩි වුණා නම් මාස 7 පුරාවට 10 වතාවක්, ඒ 10 වතාවම මේ විදිහමයි. භාගතුන් වහන්සේ එක පියවරද තැබුවේ? ඒ මාස 7 පුරාවට නෑනේ. පියවර කොච්චර තබන්නද? ඒ හැම පියවරක්ම මේ විදිහමයි. වෙනස් වෙන්නේ නැහැ. අසුනේහි වාඩි වූ විට කය බර කරන්නේත් නැහැ. උන්වහන්සේ ගමට පිවිසුණු විට දෑතින් නොගැලපෙන දෙයක් කරන්නේත් නැහැ. දැන් අපි ඕන තරම් ඔය ඉන්න ගමන් අතින් එක එක ඒවා කරනවා නේ. එතකොට පාවලින් නොගැලපෙන දෙයක් කරන්නේත් නැහැ. අපි සමහර වෙලාවට ඉන්න ගමන් මහ පටැංගිල්ලෙන් පොළව හරනවා, ඉරි අඳිනවා. එහෙම නොගැලපෙන දෙයක් නැහැ. ඊළඟට දන හිස උඩ අනිත් දන හිස තබාගෙන වාඩි වෙන්නෙත් නැහැ. අර කකුලක් පිට කකුලක් දාගෙන අපි වාඩි වෙන්නේ. ඒතර දන හිස උඩ දන හිස තබාගෙන වාඩි වෙන්නෙත් නැහැ. ගොප්පැටයෙන් ගොප්පැටේ නගා වාඩි වෙන්නේ නැහැ. අර අපි අර කකුලේ කෙරවල් දෙක දාගෙන ඉන්නේ. කකුල් දෙක දිග අරගෙන කකුල් දෙක කතිර වගේ දාගෙන ඉන්නේ කෙරවලේ. එහෙම වාඩි වෙන්නේ නැහැ. අතින් නිකට තබාගෙන වාඩි වෙන්නේ නැහැ. නිකට අත තියාගෙන වාඩි වෙන්නේ නැහැ. ඕන්න බලන්න. උන්වහන්සේ ඇතුළු ගමේ වැඩ සිටිද්දී තැති ගන්නෙත් නැහැ. තැති ගන්නේ කොහෙද? තැති ගන්න අරමුණක් නේ. කම්පා වෙන්නෙත් නැහැ. සැලෙන්නෙත් නැහැ. තැති ගැනීම, කම්පා වීම, සැලීම්, බියවීම නැතිව ලොමු දැහැ ගැනීම නැතිව වැඩ ඉන්නවා. අර දේවදත්ත බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා ගල පෙරළුවනේ. ගල පෙරලලා එතකොට එදා ඒ භාගතුන් වහන්සේගේ මේ සිරිපතුල අර ගල්පතුර වැදිලා තරුණ ලෙස තුවාල වුණානේ. ඉතින් භාගතුන් වහන්සේ එදා හරි දරුණු වේදනාවක් මනා සිහිනුවණින් ඉවසගෙන වැඩ සිටියා. එතකොට ස්වාමීන් වහන්සේලා භාගතුන් වහන්සේගේ කුටිය වටේ, ගන්ධ කුටිය වටේ මේ මුර කරනවා. පන්දම් දැල්වගෙන ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ මොකද කියලා අහනවා. භාගතුන් වහන්සේගේ ජීවිතයට අනතුරක් කරයි කියලා භික්ෂුන් වහන්සේලා රැකවල්ලාගෙන ඉන්නවා. දෙවියන් සහිත මරුන් සහිත සමනක් බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාවේ වෙන කෙනෙකුගේ උපක්‍රමයකින් තථාගතයන් වහන්සේට කරදරයක් ඝාතනය කරනවා කියන කරුණ මේ ලෝකෙ වෙන්නේ නැති දෙයක්. එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ ආනන්ද. අර ඒ ස්වාමිනාසලව ඔන්න පිටත් කරලා යවන කුටි වලට. ඒතර දෙවියන් මරුන් බඹුන් ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවේ එහෙම කෙනෙක් නැත්තම් මොකට ලෝඩ හැගන්නද? මොකට තැති ගන්නද? දැන් අපි ගිහිල්ලා කොහේ හරි කැලේකට හිටියොත් එම කොච්චර බය වෙනවද? ඒ කැලේකට නෙමෙයි ගෙදර තනියම ඉන්න බෑ නේද කවුරුත් නැතුව. කොච්චර තැති ගන්නවද නේ? කෙලෙස් එක්ක නෙමෙයි. කෙලෙස් එක්ක. එතකොට ඒ භවත් ගෞතමයන් වහන්සේ විවේකයේ නැමුණු සිතින්මයි ඇතුළු ඒ ගමේ වැඩ ඉන්නේ. උත්තර
මානවකයා බ්‍රහ්මායි බ්‍රාහ්මණයට කියනවා පාත්‍රයට දිය පිළිගන්නකොට පෑන් පිළිගන්නකො පාත්‍රයේ උඩට ඔසවන්නේ යටට පාත් කරන්නේත් නැහැ. පාත්‍රේ තද කරලා අල්ලන්නෙත් නැහැ. පාත්‍රේ ඔබම සොලවන්නෙත් නැහැ හිට මෙහෙට. පාත්‍රයට දිය පිළිගනිද්දී ඒ කියන්නේ පින්වත්නි මේක මේ මාස 7ක් තිස්සේ බැලුවට උත්තර මානවකයා මේ මාස 7යි හිටියේ ජීවිත කාලේ පුරාවටම මෙහෙම තමයි. ඒ අවුරුදු 45 පුරාවටමයි මෙහෙමමයි. පාත්‍රයට පෑන් පිළිගනිද්දී ඊටා ස්වල්පයක් පිළිගන්නෙත් නැහැ. ඊටා ගොඩක් ගන්නෙත් නැහැ. උන්වහන්සේ අර බුලු හඬින් ජලයේ කැළඹී යන ලෙස පාත්‍රය සෝදන්නෙත් නැහැ. අර වතුරේ සද්දෙන විදිහට පාත්‍රය සෝදන්නේ. යලි යලිත් පාත්‍රය සෝදන්නෙත් නැහැ. පාත්‍රයේ බිම තබා අත් සෝදන්නෙත් නැහැ. අත සීදූ කල පාත්‍රයේද සෝදන ලද්දේ වෙයි. පාත්‍රයේ සෝදනකමම අතත් සෝදගත්තා වෙනවා. පාත්‍රයේ සීදූ කල දෑතට සෝදන ලද්දේ වෙයි. උන්වහන්සේ පාත්‍රයේ සීදූ වතුර ඊටා දුර දාන්නෙත් නැහැ. ඊටා ළඟ දාගන්නෙත් දමන්නෙත් නැහැ. වතුර විසිරෙන පරිදි විසි කරන්නෙත් නැහැ. ඒතර මේ භාගතුන් වහන්සේගේ ඉරියව් පැවැත්ම. උන්වහන්සේ භාගතුන් වහන්සේ දානේ පිළිගන්නකොට පාත්‍රයේ උඩට ඔස්සන්නෙත් නැහැ. යටට නවන්නෙත් නැහැ. පාත්‍රේ තද කරලා ගන්නෙත් නැහැ. පාත්‍රේ හොලවන්නෙත් නැහැ. දාණය ඊටා ස්වල්පයක් ගන්නෙත් නැහැ. ඊටා ගොඩක් ගන්නෙත් නැහැ. ඒ භවත් ගෞතමයන් වහන්සේ දාණයට ප්‍රමාණවත් වන පරිදි පමණයි ව්‍යංජන පිළිගන්නේ. ඒ ව්‍යංජන වලින් බත ඉක්මවා යන්නේ නැහැ. කියන්නේ බතට වැඩිපුර ව්‍යංජන ගන්නෑ. ඒ භවත් ගෞතමයන් වහන්සේ බත් පිඩු මුවෙහි ඇතුළු කොට දෙතුන් වරක් සපා ගිලිනාසේක. දෙතුන් වරක් හපලා ගිලිනවා. ව්‍යංජනයන් මනවින් මිශ්‍රණ වූ බත් උන්වහන්සේගේ කයට ඇතුළු නොවේ. ඒ කියන්නේ අනපු නැති බත් මුවෙහි දාගන්නේ. ඒ වගේම උන්වහන්සේගේ මුවෙහි හෝ හක්කේ හෝ ආහාර නොරැඳෙයි. එතකොට දැන් බත් පිඬ සම්පූර්ණයෙන්ම ගිල්ලට පස්සේ අනිත් බත් පිඩුව මුවට නගන්නේ ඉන්පසුවයි. දැන් අපි එහෙම නෙවෙයි නේද? අපි බත් පිඩ භාගයක් හපහපා ඉන්නකොට ඔන්න හාල් මැස්සෙක් කොබනවා කටේ. නේද? එහෙම හපහපා ඉන්නකොට කරොල කැල්ල කොබනවා කටේ. භාගතුන් වහන්සේ එහෙම නෙමෙයි. ඒ භවත් ගෞතමයන් වහන්සේ දන් වළඳද්දී එහි ඇති ලුණු ඇඹුල් ආදිය රස විඳිමින් වළඳිනසේක. රස විඳිමින් වළඳින්නේ. නමුත් රස රාගයෙන් නොවළඳිනසේක. ඒ රසයේ විඳිනවා හැබැයි රසයට ඇලිලා නැහැ. ඒ භවත් ගෞතමයන් වහන්සේ දන් වළඳද්දී අංග 8කින් සමන්විත වී දන් වළඳනසේක. අංග 8කින් සමන්විත වෙලා තමයි දන් වළඳන්නේ. පළවෙනි එක තමයි ජවය ඇති කර ගැනීම පිණිස දන් නොවළඳිනසේක. ශවි ශක්තියෙන් මත්වීම පිණිස දන් නොවළඳිනසේක. මස් පුරවා තරකොට සරසා ගැනීම පිණිස දන් නොවළඳිනසේක. අඩුතැන් මසින් පුරවා ගැනීම පිණිස දන් නොවළඳිනසේක. මේ කයෙහි පැවැත්ම පිණිස පමණක් දන් වළඳිනසේක.
මේකයි යැපීම පිණිස පමණක් දන් වළඳිනසේක. මේකයි වෙහෙස දුරු කර ගැනීම පිණිසක් දන් වළඳිනසේක. මේ අයරින් පැරණි කුසගිනි වේදනා නැති කරමි. අලුත් කුසගිනි වේදනා නූපදවමි. මාගේ ජීවිත යාත්‍රාව නිවැරදිව හා පහසුවෙන් පවත්වන්නේ යන අදහස ඇතිව බඹසර ජීවිතයට අනුග්‍රහ පිණිස පමණක් දන් වළඳිනසේක. එතකොට බුදුරජාණන් වහන්සේ දන් වළඳන්නේ අන්න ඒ අර්ථය. උන්වහන්සේ ඒ භාගතුන් වහන්සේ වැළඳූ පසු පාත්‍රයට දිය පිළිගනිද්දී පාත්‍රය උඩට ඔසවන්නෙත් නෑ. යටට පහත් කරන්නෙත් නෑ. පාත්‍රය තද කොට ගන්නෙත් නෑ. පාත්‍රේ ඔබම ඔබ සලවන්නෙත් නෑ. පාත්‍රයට දිය පිළිගනිද්දී ඊට ස්වල්පයක් ගන්නෙත් නෑ. ඊට ගොඩක් ගන්නෙත් නෑ. උන්වහන්සේ බුළු බුළු හඬින් ජලයේ කැළඹී යන ලෙස පාත්‍රය සෝදන්නෙත් නෑ. අත්සේදූ කල පාත්‍රයේද සෝදන ලද්දේ වෙයි. පාත්‍රයේ සේදූ කල දෑතද සෝදන ලද්දේ වෙයි. ඒ භාග්‍යතුන් වහන්සේ පාත්‍රයේ සේදූ දිය ඊට දුර දමන්නෙත් නෑ. ඊට ළඟ දමන්නෙත් නෑ. වතුර විසිරෙන පරිදි වීසි කරන්නෙත් නෑ. උන්වහන්සේ වැළඳූ පසු පාත්‍රයේ බිම තබන්නෙත් නෑ. මේක අවුරුදු 45 පුරාවටම වෙච්ච දේ. ඊට දුර තබන්නෙත් නෑ. ඊට ළඟ තබන්නෙත් නෑ පාත්‍රේ. පාත්‍රයකින් පළක් නැති පරිද්දෙන් ඉන්නෙත් නෑ. පාත්‍රේ බොහෝ වේලාවක් රැක බලා ගන්නෙත් නෑ. ඊළඟට උත්තර මානවක කියනවා උන්වහන්සේ වැළඳූ විට මොහොතක් නිශ්ශබ්දව වැඩ සිටිනසේක. වැළඳූ පසු අනුමෝදනා බණට කල් නොඉක්මවනසේක. ගොඩාක් වෙලා ගන්නෙත් නෑ. උන්වහන්සේ වැළඳූ පසු අනුමෝදනා කරනසේක. වළඳන ලද දාණයට නොගරහනසේක. ගරහන්නේ කවදාවත්. වෙන දානයක්ද නොපතනසේක. කොච්චර ප්‍රණීත දානයක් වැළඳුවත් ආයේ එතනින් තවත් දානයක් පතන්නේ. ඒකාන්තයෙන්ම දැහැමි කතාවෙන් පිරිසට කරුණ දක්වනසේක. සමාදන් කරවනසේක. උනන්දු කරවනසේක. සතුටු කරවනසේක. උන්වහන්සේ මේ පිරිසට දැහැමින් කරුණ දක්වා සමාදන් කරවා සතුටු කරවා උනන්දු කරවා හුනස්නෙන් නැගී නික්ම වඩිනසේක. උන්වහන්සේ ඊතා වේගයෙන් වඩිනසේක. ඊතා සෙමින්ද නොවඩිනසේක. පිරිසෙන් නිදහසනු කැමැත්තෙන් වෙන් නොවඩිනසේක. කියන්නේ පිරිසෙන් ඉක්මනින්ම වෙන් වෙලා යන්න ඕන කියන අදහසින් නොවඩිනසේක. ඒ භවත් ගෞතමයන් වහන්සේ ශරීරයෙන් සිවුර උඩට ඉස්සෙන පරිදි නොපොරවනසේක. එල්ලා වැටෙනසේ නොපොරවනසේක. කයෙහි තදින් හිරකොට සිවුර පොරවන්නෙත් නැහැ. ඊතා බුරුල් කරලා සිවුර පොරවන්නෙත් නැහැ. එතකොට භාගතුන් වහන්සේ සිවුර පොරවලා ඉන්නේ හුළඟින් සිවුර ගහගෙන යන්නේ නැති විදිහට. ඒ බවත් ගෞතමයන් වහන්සේගේ කයෙහි දූවිලි කුණු නොතැවරෙන ස්වභාවයෙන් යුක්ත වනසේක. ඊළඟට මේ උත්තර මානවක කියනවා ආරාමයට වැඩම කොට අසුනෙහි වැඩ සිටිනසේක. වැඩහිඳ පා සෝදා ගන්නාසේක. ඒ පා සෝදාගන්නේ දෙපා සැරසීමේ අදහසින් නෙවෙයි. උන්වහන්සේ දානේ වළඳලා ඊ බුදුරජාණන් වහන්සේ පළඟක් බැඳ වාඩි වී කය ඍජු කොට තබා භාවනා ආරමුණට සිහිය යොදවා වැඩ සිටිනසේක. ඒ භාගතුන් වහන්සේ තමන්හට පීඩා පිණිස නොසිතනසේක. අනුන්හට පීඩා පිණිස නොසිතනසේක. දෙපැත්තටම පීඩා පිණිස නොසිතනසේක. තමන්හට හිත පිණිසද
අනුන්හට හිත පිණිසද සකල ලෝක සත්වයාට හිත පිණිසද උතුම් සිතිවිලි සිතමින් ඒ භවත් ගෞතමයන් වහන්සේ වැඩ හිඳිනසේක. ඊට පස්සේ උත්තර මානවක කියනවා බ්‍රහ්මායු බ්‍රාහ්මණයට ඒ භාගතුන් වහන්සේ ආරාමයට වැඩම කළ විට පිරිසට දහම් දෙසනවා. ඒ පිරිස හුවා දක්වමින් වර්ණනා නොකරනසේක. හෙලා නොදකිනසේක. ඒකාන්තයෙන් දැහැමි කතාවෙන් පිරිසට කරුණ දක්වනසේක. සමාදන් කරවනසේක, උනන්දු කරවනසේක, සතුටු කරවනසේක. ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේගේ මුඛයෙන් අංග 8කින් සමන්විත බ්‍රහ්මස්වරයක් නික්මෙන්නේ. ඒ කියන්නේ බ්‍රහ්මස්වර. එතකොට අංග 8ක් තියෙනවා. විස්සට්ටු. ඒ කියන්නේ ගොත ගැසීමක්, බාධාවක්, උගුර පෑදීමක් නැතුව සුවසේම වචන නික්මී. අපි කොච්චර උගුර පාදනවද මේ බණ කියන්නේ ගියා. කොච්චර ගොත ගහනවද? එතන භාග්‍යතුන් වහන්සේ ගොත ගැසීමක්, බාධාවක්, උගුර පෑදීමක් නැතුව සුවසේ වචන නික්මනවා. විඤ්ඤයු අවබෝධය ඇති වෙන පරිද්දෙන් වචන නිකුත් වෙයි. මංජු මధుර හඬින් යුක්තයි. සවනීයෝ සවන් යුග ඒ හඬට ඇදී යයි මේ බ්‍රහ්මස්වර. බින්දු ඒ ස්වරය වචනය හා හොඳින් කැටි වී තිබේ. අවිසාරී ඒ ස්වරයේ පිරිසෙන් බැහැරට විසිර නොයයි. පිරිසෙන් බැහැරට විසිර යන්නේ ඒ ස්වරය ගම්භීරෝ. ඒ ස්වරය ගාම්භීර හඬකින් යුක්තයි. නින්නාදී ඒ ස්වරයේ දෝංකාර දී. ඔන්න අංග 8. ඒ භවත් ගෞතමයන් වහන්සේ දහම් දෙසද්දී ස්වරයෙන් පිරිස දැනුවත් කරනසේක. උන්වහන්සේගේ හඬ එම පිරිසෙන් බැහැරට නික්ම නොයයි. පිරිසෙන් බැහැරට නික්ම යන්නේ. බුදුරජාණන් වහන්සේ විසින් දැහැමි කරුණු දක්වා සමාදන් කරවා සතුටු කරවා උනන්දු කරූ පසු ඔන්න බලන්න මේ පිරිස හුනස්නේ නැගී නික්ම යන්නේ භාගතුන් වහන්සේ බැහැර දැමූ ස්වභාවයෙන් නොමයි. ඒ අය නික්ම යන්නේ. ඒ වගේම ගෞතමයන් කියන්නේ භාගතුන් වහන්සේ දිහා නැවත නැවත බලමිනුත් නෙමෙයි. ඒ වුණාට භවත්නි අපි වඩින්නා වූ භවත් ගෞතමයන් වහන්සේව දැකගත්තනේ. වාඩි වී සිටින අයුරු දැකගත්තනේ. ඇතුළු ගමට වඩින අයුරු දැකගත්තනේ. ඇතුළු ගමේ නිහඬව වැඩ සිටින අයුරු දැකගත්තව නේව. දන් මලඳා අනුමෝදන් කරන අයුරු දැකගත්තානේ අපි. ආරාමයට වඩින අයුරු දැකගත්තනේ අපි. ආරාමයට වැඩම කොට නිහඬව වාඩි වෙලා ඉන්න විදිහත් අපි දැකගත්තනේ. ආරාමයට පැමිණ පිරිසට දහම් දෙසනවා දැකගත්තනේ කියේ අර පිරිස පිටත් වෙලා යන්නේ. මේ උත්තර මානවකයා මේ බලපු දේවල්. ඒ භවත් ගෞතමයන් වහන්සේ මෙබඳු වූ ගුණයන්ගෙන් යුක්තයි කියලා අර උත්තර මානවක අර බුදුරජාණන් වහන්සේව දැකපු විදිහ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට කිව්වා. ඊට පස්සේ කියනවා ඌට වඩා ಗುಣ තව තියෙනවා. ඌට වඩා ಗುಣ තියෙනවා කිව්වා. මේ භාග්‍යතුන් වහන්සේගේ මේ විස්තරය උත්තර මානවකයාගෙන් අහලා බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඒ වෙලාවෙම නැගිටලා අර තමන් පොරෝගන හිටපු උතුරු සළුව ඒකාංශ කරලා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටින පැත්තට අත් දෙක එකතු කරලා වැඳගෙන කියනවා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියලා උන තුන් පාරක් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. අපට කවදා හරි ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමග එක් වෙන්න ලැබුණොත් උන්වහන්සේ සමග කතා කරන්න ලැබුණොත් කොච්චර හොඳද කියලා
මේ බ්‍රහ්මයි බ්‍රාහ්මණයා කිව්වා. 120ක් අවුරුදු. ඉතින් භාගතුන් වහන්සේ විදේහ ජනපදයන්හි අනුපිළිවෙලින් චාරිකාවේ වඩමින් මිථිලාවටද ඔන්න දවසක වැඩියා. මේ බ්‍රහ්මයි බ්‍රාහ්මණයා ඉන්න නගරයට. එතකොට මිථිලා නුවර වාසී මේ බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට අහන්න ලැබුණා ඔන්න භාග්‍යතුන් වහන්සේ 500ක් පමණ භික්ෂු සංඝයා සමග මේ මිථිලා නගරේ මකාදේව අඹවනේ වැඩ ඉන්නවා කියලා. ඒ භවත් ගෞතමයන් වහන්සේ පිළිබඳව මේ ආකාර වූ ඉතා සුන්දර කීර්ති ഘോഷාවක් දසද පැතිරලා කියලා තියෙනවා. කොහොමද? ඒ භාග්‍යතුන් වහන්සේ මේ කරුණේ නිසා අරහන් වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. සුගත වනසේක. ලෝකවිදූ වනසේක. අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේක. සත්තා දේවමනුසානං වනසේක. බුද්ධ වනසේක. භගවා වනසේක කියලා අර බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ට අහන්න ලැබුණා. ඒ වගේම මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණක් බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් ඉති ලෝකයාට ස්වකීය වූ විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරගත් ධර්මයක් දේශනා කරනවා. එතකොට පිරිසුදු නිවන් මඟ ප්‍රකාශ කරනවා කියලා අර බ්‍රාහ්මණවරුන් අතර කතා බහ පැතිරලා ගියා. ඉතින් මේ මිථිලා නුවර වාසී බ්‍රාහ්මණ ගෘහපතිවරුන් ඔන්න භාග්‍යවතුන් වහන්සේව බැහැ දකින්න ගියා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඉතින් දැන් මේ සතුරු සාමිචියේදීලා ඔන්න කට්ටිය පැත්තකින් වාඩි වුණා. දැන් මේ බ්‍රාහ්මණ ගෘහපතිවරු. ඒතර බ්‍රහ්මායි බ්‍රාහ්මණයට අහන්න හම්බුණානේ දැන් මේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවයි කියලා. මිථිලා නගරයේ මකාදේව අඹවනේ. මේ බ්‍රහ්මායි බ්‍රාහ්මණය බොහෝ එයාගේ ඒ තරුණ පිරිස සමග ඒ මානවකින් සමග මකාදේව අඹවනේට ආවා. බ්‍රහ්මායි බ්‍රාහ්මණය ඊට පස්සේ ලං වෙලා වනයේට ලං වෙලා ඉන්නකොට බ්‍රහ්මායි බ්‍රාහ්මණයට හිතුණා ඒ කාලේ මිනිසුන් තුල තිබිච්ච අර ගුණ මම මේ කලින් දැනුම් දෙන්නේ නැතුව මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේව දකින්න යනවා කියන කරුණ හොඳ නැහැ. මම කලින් දැනුම් දුන්නේ නැහැ නේ හොඳ නැහැ ඒක. එතකොට බ්‍රහ්මයි බ්‍රාහ්මණය එක තරුණයෙකුට කතා කරලා ගියා ඉම්බා මානවකය එන්න ඔබ භාග්‍යවතුන් වහන්සේ ළඟට යන්න. ගිහින් මගේ වචනෙන් ඒ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ නිදුක් නිරෝගී බව විමසන්න. සැහැල්ලු බව කාය බලයත් පහසු විහරණයත් විමසන්න. මෙහෙමත් කියන්න බ්‍රහ්මායු නම් බ්‍රාහ්මණයා මේ දි รา පත්ව ගිය කෙනෙක් වයෝවෘද්ධ කෙනෙක් අවුරුදු 120ක් වෙච්ච කෙනෙක් මේ ත්‍රිවේදයේ කෙලවරට පැමිණි කෙනෙක් එයාගේ දැනුම ගැනත් කියලා මේ මිථිලාවේ යම්තා බ්‍රාහ්මණ ගෘහපතිවරු ඉන්නවද ඒ සියලු දෙනාට වඩා බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භෝග සම්පත් වලින් අග්‍රයි. ඒ සියලු දෙනාට වඩා බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ඒ කියන්නේ සම්භාවනීය මේ මිථිලාවේ හිටපු මේ ප්‍රධාන බමුණ බ්‍රාහ්මණයා. ඔවුන් සියලු දෙනාටම වඩා වේද මන්ත්‍ර වලින් අග්‍රයි. ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා සියලු දෙනාටම වඩා ආයුෂයෙන්ද කීර්තිරාවෙන්ද අග්‍රයි. අන්න ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ගැන එහෙම කියලා ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා බවත් ගෞතමයන් වහන්සේව දකින්න කැමැත්තෙන් ඉන්නවා කියලා ගිහිලා කියන්න කිව්වා. අර තරුණයාට කතා කරලා කිව්වා. එසේ කියලා
ඔන්න අර තරුණයා බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ කතාව අහලා භාගතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මෙන්න මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මෙන්න මෙහෙම කෙනෙක්. භාගතුන් වහන්සේ ගියේ සූදුක් විමසනවා. ඉතින් මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මෙහෙම කෙනෙක් කියලා අර විස්තරේ කියලා භාගතුන් වහන්සේ දකින්න කැමැත්තෙන් ඉන්නවා කිව්වා. බ්‍රහ්මායු බ්‍රාහ්මණයා. එතකොට පින්වත් මානවකය යම් දෙයකට දැන් කාලේ නම් බ්‍රහ්මායු බ්‍රාහ්මණයා එම කාලේ දන්නේ. ඒ කියන්නේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට එන්න කියලා නෙමෙයි කියන්නේ. ඉතින් දැන් ඔබට හිතෙනවා ඇති මේක මේ කතන්දරයක් වගේ. නමුත් මේ කියන්නේ කතන්දරේ විස්තරයක් තමයි මේ. නමුත් මේක මේ කියන්න හිතුනේ හිත පහදව ගන්න බුදුරජාණන් වහන්සේ ගැන. ඒ භාගතුන් වහන්සේගේ ඒ ඉරියව් පැවැත්ම ගැන, ඒ භාගතුන් වහන්සේගේ ස්වභාවය ගැන, මහා පුරුෂ ලක්ෂණ ඒ භාසවලින් සමන්විත ඒ ශ්‍රාස්තුන් වහන්සේව නේද අපි සරණ ගියේ. මේසා අවබෝධයක් ඇති ඒ සම්බුදුරජාණන් වහන්සේව නේද අපි සරණ ගියේ කියලා හිත පහදව ගන්න. ඉතින් දැන් ඔන්න බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේ ළඟට එනකොට මේ එතන හිටපු බ්‍රාහ්මණ ගෘහපති පිරිස දුර ඉඳන් එන බ්‍රහ්මායු බ්‍රාහ්මණයා දැකලා තමයා ප්‍රසිද්ධ කීර්තිමත් බ්‍රාහ්මණයනේ. කොහොම හරි ඉතින් යාට එනකොට ඉඩ හදලා දුන්නා. පාර හදලා දුන්නා. දැන් පිරිස වැඩිනේ. ඉතින් ඔහොම ඉඩ හදලා දුන්නා. එතකොට එතකොට මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණ ඒගොල්ලෝ නැකිట్లా එහෙට මෙහෙට වෙලනකොට බ්‍රහ්මායු බ්‍රාහ්මණ එන්නේ කමක් නැහැ. ඔහොම ඉන්න තැන් වලින්ම වාඩි වෙන්න. ඉන්න තැන් වලින්ම වාඩි වෙන්න. මම මේ ශ්‍රමණ ගෞතමයන් ළඟින්ම වාඩි වෙන්නම් කියලා අර බුදුරජාන් වහන්සේ ළඟින්ම ගිහිල්ලා බ්‍රහ්මායු බ්‍රාහ්මණය වාඩි වුණා. වාඩි වෙලා සතුටු කතා බහේ යෙදිලා භාගතුන් වහන්සේ දිහා දැන් බලනවා. අර මහා පුරුෂ ලක්ෂණ ගැන හොඳට ඉගෙන ගත්ත කෙනා නෙමෙයි දැන්. වාඩිලා බලනවා භාගතුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ කොහොම තියෙනවද කියලා. එතකොට මහා පුරුෂ ලක්ෂණ 30ක් දැකගත්තා. දෙකක් පේන්නේ නැහැ. එතකොට මොකද්ද භාගතුන් වහන්සේගේ අර පුරුෂ නිමිත්තයි භාගතුන් වහන්සේගේ අර පහූත ජීවතාවයයි. ඒක දැකගත්තේ නැහැ. එතකොට මේ සැකය උපන්නේ පැහැදුනේ නැහැ. එතකොට මේ ඒක පැහැදුනේ නැහැ කියලා කියන්නේ දැන් ඒ පුරුෂ ලක්ෂණ දෙක පිළිබඳව තේරෙන්නේ නැහැ නේද? එතකොට ඒ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේට ඒ වෙලාවේ කියනවා භවත් ගෞතමයන් වහන්සේ මා විසින් අසන ලද යම් මේ මහා පුරුෂ ලක්ෂණ 32ක් ඇද්ද? එයින් ලක්ෂණ දෙකක් ඔබ වහන්සේගේ කයෙහි මන් දකින්නේ නැහැ. මෙයා කියනවා. නරෝත්තමයන් වහන්සේ කිම භවතානන් කෙරෙහි කෝසෝහිත වත්තුගුයිහි තිබෙනව නේද? අර පේන්නේ නැති පුරුෂ ලක්ෂණය ගැන අහනවා. කිම පහූත ජීවිතාවේ තියෙනව නේද? කියලා අහනවා. එතකොට පින්වත් ඍෂිවරයාණෙනි අපි යම් පරිදි එය දනිමු නම් එලෙසින් ඒ තුනී දිව පෙන්වූ මැනව සැකදුරු කළ මැනව අප විසින් යම් කිසි දෙයක් පතන ලද්දේද ඒ සඳහා අවකාශ ලබා ඇති අපි මෙලව හිතසුව පිණිසත් පරලොව හිතසුව පිණිසත් පවතින දේ ගැන අසන්නෙමු. යාර අර සැකේ දුරු කරලා මේ ප්‍රශ්න අහන්න ඕන මෙලෝ යහපත පිණිසත් පරලෝ යහපත පිණිසත් ප්‍රශ්න අහන්න. ඒතර භාග්‍යතුන් වහන්සේට මෙහෙම හිතුණයි වෙලාවේ. මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මගේ ශරීරයේ මහා පුරුෂ ලක්ෂණ 32කින් දෙකක් හැර බොහෝ සෙයින් හඳුනාගත්තා. නමුත් මහා පුරුෂ ලක්ෂණ දෙකක් පිළිබඳව සැක කරනවා. විචිකිච්ඡා කරයි. නොබැසගනි, නොපහදී. ඒ කෝසෝහිත වත්තගුයි හා පහූත ජීවිතාව පිළිබඳවයි.
භාග්‍යතුන් වහන්සේ දැනගත්තා. එතකොට භාග්‍යතුන් වහන්සේ 이르දීන් අර මහා පුරුෂ ලක්ෂණ දෙක බ්‍රහ්මයි බ්‍රාහ්මණයට පෙන්වුවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මයි බ්‍රාහ්මණයාට මෙන්න මේම ගාථා වලින් වදාලා. පින්වත් බ්‍රාහ්මණය, ඔබ විසින් යම් මේ මහා පුරුෂ ලක්ෂණ 32ක් අසන ලද්දේද ඒ සියලු මහා පුරුෂ ලක්ෂණ මගේ කයෙහි ඇත. ඒ ගැන ඔබට සැකයක් නොවේවා. භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මයි බ්‍රාහ්මණයට කියනවා, දේශනා කළා. බ්‍රාහ්මණය විශිෂ්ට ඥානයෙන් යුතුව දත යුතු දේ මා විසින් විශිෂ්ට ඥානයෙන් දන්නා ලද්දේය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් වැඩි යුතු දේ මා විසින් වඩන ලද්දේය. ප්‍රහීන කළ යුතු ත්‍රිවිධ තෘෂ්ණාව මම ප්‍රහාණය කළා. ඒ නිසා බ්‍රාහ්මණය මම තමයි බුද්ධ කියන්නේ. හරි ලස්සනයි. විශිෂ්ට ඥානයෙන් යුතුව දත යුතු සියල්ල මම විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළා. මම මාර්ගයේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මම පරිපූර්ණ වශයෙන් වඩා නිම කළා. ප්‍රහාණය කළ යුතු ත්‍රිවිධ තෘෂ්ණාව මම ප්‍රහාණය කළා. බ්‍රාහ්මණය මම බුද්ධ කියන. මම තමයි බුද්ධ. ඔබ විසින් යම් කිසි දෙයක් පතන ලද්දේද බ්‍රාහ්මණය දැන් ඒ සඳහා අවකාශ ලබා ඇති ඔබ මෙලව හිතසුව පිණිසත් පරලොව හිතසුව පිණිසත් පවතින දේ ගැන දැන් අහන්න. මම තමයි බුද්ධ. ඔබට දැන් ඕන කිව්වනේ මොනවද අහන්න? අන්නේ එක අහන්න කියනවා. එතකොට බ්‍රහ්මයි බ්‍රාහ්මණයට කල්පනා වුණා, හිතුණා දැන් භාග්‍යතුන් වහන්සේ වදාරට පස්සේ දැන් මට පුළුවන් ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න අහන්න. දැන් මට ඉඩකඩ තියෙනවා. මං ශ්‍රමණ ගෞතමයන්ගෙන් මේ ජීවිතයේ ලබන දියුණුව ගැන අසනවාද? මරණින් මතු ලබන යහපත ගැන අසනවාද? එතකොට බ්‍රහ්මයි බ්‍රාහ්මණයට දැන් හිතුණානේ මේ ජීවිතයේ දියුණුව ගැන අහනවද මම පරලෝක දියුණුව ගැන අහනවද? බ්‍රාහ්මණයට හිතුණා මේ ජීවිතයේදී ලබන ලෞකික දියුණුව ගැන කියා දෙන්න මම දක්ෂයි. අනික් උදවියත් මෙලව ලබන ලෞකික දියුණුව ගැන මගෙන් අහනවනේ. ඒ නිසා ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් මරණින් මතු ලබන්නා වූ යහපත ගැන අසන එක තමයි හොඳ. එයා හිතපු විදිය බලන්න. දැන් කාට හරි දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා නුඹට මං වරයක් දෙනවා. කැමති එකක් ඉල්ලන්න කියලා. තමා කරි වරයක් දුන්නා කියලා හිතන්න. මන්න ගුලි 3ක් දෙනවා. මේ ගුලි 3 එකක් බීලා වරයක් කැමති එකක් ඉල්ලන්න. මේ ගුලියත් බීලා කැමති එකක් ඉල්ලන්න. ඊළඟ ගුලියත් බීලා කැමති එකක් ඉල්ලන්න කියලා හිතුවොත් එහෙම. ඒ ඔක්කොම බීලා මේ ජීවිතය ගැන විතරමයි පතන්නේ. නැද්ද? එතකොට මේ දැන් පරලොව ජීවිතය ගැන බ්‍රහ්මයි බ්‍රාහ්මණය අහනවා. භවතානිනි ශ්‍රේෂ්ඨත්වයට පත් තැනැත්තා වශයෙන් බ්‍රාහ්මණ නම් වන්නේ කොහොමද? බ්‍රාහ්මණ වෙන්නේ කොහොමද? දැනුමෙහි කෙලවරටපත් කෙනෙකු වශයෙන් වේදගූ නම් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ දැනුමේ කෙලවරටපත් කෙනෙක් වශයෙන් වේදගූ වෙන්නේ කොහොමද? ලෝතුරු විද්‍යාව තුන් අයුරින් සාක්ෂාත් කිරීම වශයෙන් තේවිජ්ජ නම් වෙන්නේ කොහොමද? කියන්නේ මේ අහන්නේ බ්‍රාහ්මණයෙක් වෙන්නේ කොහොමද? වේදගූ වෙන්නේ කොහොමද? තේවිජ්ජ වෙන්නේ කොහොමද? තේවිජ්ජ කියලා කියන්නේ විද්‍යාව තුන් අයුරින් සාක්ෂාත් කරන්නේ කොහොමද? සෙත සලසාගත් කෙනා වශයෙන් සොත්තියයි කියනු ලබන්නේ කොහොමද? ඔය ටික ඇහුවා. බ්‍රහ්මයි බ්‍රාහ්මණය. භවතානිනි නිකලෙස් බවට පත් වූ කෙනා වශයෙන් අරහත් නම් වන්නේ කොහොමද? නිවන් මඟ සම්පූර්ණ කළ කෙනා වශයෙන් කේවලී නම් වන්නේ කොහොමද? මුනි දහමට පත් වූ කෙනා වශයෙන් මුනි නම් වන්නේ කොහොමද? අවබෝධය ලත් කෙනා වශයෙන් බුද්ධ යයි
ලබන්නේ කොහොමද? මේ බ්‍රහ්මායු අහනවා. එතකොට භාගතුන් වහන්සේගෙන් අහනවා බ්‍රාහ්මණ නම් වන්නේ කොහොමද? වේදගූ නම් වන්නේ කොහොමද? තේවිජ්ජ නම් වන්නේ කොහොමද? සොත්තිය වන්නේ කොහොමද? අරහත් වන්නේ කොහොමද? කේවලී වන්නේ කොහොමද? මුනි වන්නේ කොහොමද? බුද්ධයයි කියන්නේ කොහොමද කියලා අහනවා. එතකොට මේ භාගතුන් වහන්සේ මේ බ්‍රහ්මයි බ්‍රාහ්මණයාගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. යම් කෙනෙක් පෙරවිසු කඳ පිළිබඳව කඳ පිළිවෙල ගැන දන්නවනම් ස්වර්ගයත් අපායත් දිවසින් දකිනවනම් ඒ වගේම විශිෂ්ට ඥානාවබෝධයේ කෙලවර වන මුනි භාවයට පැමිණ ඉපදෙන මැරෙන සසරේ ෂය බවටපත් උනේද? ඉපදෙන මැරෙන මේ සසර ෂය කළා දානවද? සර්ව ප්‍රකාරයෙන්ම රාගයේ නිදහස්ව විමුක්තියටපත් පිරිසුදු සිත ගැන දන්නවනම් ඉපදෙන මැරෙන සසර ප්‍රහාණය වුණා නම් පරිපූර්ණ බඹසරෙන් යුක්ත නම් සියලු ධර්මයන්ගේ එතරට ගියේ නම් අන්නේ තැනත්තා අටලෝ දහමින් නොසැලෙන බුද්ධයයි කියන්නේ. ඉතින් බලන්න මේ වචන ටික අර බ්‍රහ්මායු බ්‍රාහ්මණයා අහපු ප්‍රශ්න ඔක්කොම භාග්‍යතුන් වහන්සේ දීපු උත්තරේ. යම් කෙනෙක් පෙරවිසු කඳ පිළිවෙල ගැන දන්නවනම් ස්වර්ගයත් අපායත් දිවසින් දකිනවනම් ඒ වගේම විශිෂ්ට ඥාන අවබෝධයේ කෙලවර වන මුනි භාවයට පැමිණ ඉපදෙන මැරෙන සසරේ ඡේ බවටපත් වුණා නම් සර්ව ප්‍රකාරයෙන්ම රාගයේ නිදහස විමුක්තියටපත් පිරිසුදු සිත ගැන දන්නවනම් ඉපදෙන මැරෙන සසර ප්‍රහාණය වුණා නම් පරිපූර්ණ බඹසරින් යුක්ත නම් සියලු ධර්මයන්ගේ ඉතරට ගියේ නම් අන්නේ තැනත්තාට ලෝ දහමෙන් නොසැලෙන බුද්ධයයි කියනු ලැබේ. එතකොට ඒ බුද්ධයයි කියන කෙනාට ඒ උත්තමයන්න් වහන්සේට තමයි බ්‍රාහ්මණ කිව යුත්තේ. ශ්‍රේෂ්ඨත්වයටපත් තැනැත්තා වශයෙන් බ්‍රාහ්මණ කිව යුත්තේ ඒ කෙනාටයි. දැනුමෙහි කෙලවරටපත් කෙනෙකු වශයෙන් වේදගූ කියලා කිව යුත්තේ ඒ කෙනාටමයි. ලෝතුරු විද්‍යාව තුන් ආයෝගින් සාක්ෂාත් කිරීම වශයෙන් තේවිජ්ජ කිව යුත්තේ ඒ උත්තමයන්න් වහන්සේටමයි. එතකොට සෙතසලසාගත් කෙනා වශයෙන් සොත්තියයි කිව යුත්තේ ඒ මුනිවරයාටමයි. එතකොට නිකලස් බවට පත් වූ කෙනා වශයෙන් අරහත් කිව යුත්තේ ඒ උත්තමයාටමයි. නිවන් මඟ සම්පූර්ණ කළ කෙනා වශයෙන් කේවලී කිව යුත්තේ ඒ මුනිවරයාටමයි. මුනිදහමට පත් වූ කෙනා වශයෙන් මුනිනම් කිව යුත්තේ ඒ මුනිවරයාටමයි. අවබෝධයලත් කෙනා වශයෙන් බුද්ධයයි කිව යුත්තේ ඒ මුනිවරයාටමයි. ඒකට භාගතුන් වහන්සේ අර බ්‍රහ්මායු බ්‍රාහ්මණයාගේ ප්‍රශ්න වලට ওই විදිහට උත්තර දුන්නා. එතකොට මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා තමන් වාඩිලා හිටපු හුනස්නේ නැගිට උතුරු සළුව ඒකාංශ කරලා පොරවගෙන ඒ භාගතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයේ අභියස නළල තබා බිම වැතිරි භාගතුන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් මුවින් සිඹින්න පටන් ගත්තා. අර දික් විලුඹ ඇති, දිග ඇඟිලි ඇති, සමපා ඇති, මනාව පිරුණු මසින් පිරුණු පා ඇති, අර රන්වන් පාට ඒ සිරිපතුල් මෙයා මුවින් ඉබින්න පටන් ගත්තා. දැන් මෙයා ඉබිනවා. යාට මා පුදුම වාසනාවක් නේ. ඒ සිරිපතුල් අල්ල මුවින් ඉබින්න. මතින් පිරිමැද මුවින් ඉබිනවා. තමන්ගේ නම කියන්න ගත්තා. අර විදිහට මුවින් ඉබීම අතින් පිරිමැද සිරිපතුල් භවන් ගෞතමයන් වහන්සේ මම තමයි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා. අනේ ස්වාමීනි මම තමයි බ්‍රහ්මායු බ්‍රාහ්මණයා කියලා.
දැන් මෙයා අර සතුටට අර ප්‍රශ්න වලට උත්තර හම්බුණානේ. ඒ සතුටට මෙයා සිරිපතුල් ළඟ වැටිලා අතින් පිරිමැද මුවින් ඉබීම කියනවා. එතකොට අර රැස් වෙලා හිටියනේ මේ ගමේම හිටපු සම්භාවනීය බ්‍රාහ්මණයනේ. එතකොට ඒ පිරිස තුල අසිරිමත් පුදුම සහගත සිතක් ඇති වුණා. භවත්නි ආශ්චර්යයි. භවත්නි අద్භූතයි. මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ මේ භාගතුන් වහන්සේගේ මහා 이르දිමත් බව බලන්න, මහානුභාව සම්පන්න බව බලන්න මේ බුදුරජාන් වහන්සේගේ යම් හේකින් මේසා ප්‍රසිද්ධ වූ කීර්තිද බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මෙබඳ වූ පරම ගෞරවාදරයක් දක්වනවනේ මේ භාගතුන් වහන්සේට. එතකොට දැන් මේ විදිහට අර බ්‍රාහ්මණවරු දැක්ක දැන් මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා වඳිනවා. මේ අතින් පිරිමැද සිරිපතුල් මුවින් නිබීම මේ විදිහට බ්‍රහ්මායු බ්‍රාහ්මණය තමන්ගේ නම කියනකොට භාගතුන් වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණේ කමක් නැද නැගිටින්නකෝ. කොයි දින අසුනේ වාඩි වෙන්න. ඔබට මේ මං ගැන හිත පැහැදුනානේ දැන්. ඒ කියන්නේ ඇත්තටම හිත පැහැදිලා මේ බුදුරජාණන් වහන්සේ මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයට දේශනා කරන්නේ. මා කෙරෙහි ඔබේ හිත පහන්ව ගියානේ බ්‍රහ්මායු බ්‍රාහ්මණේ. එතකොට ඒ වචනෙත් එක්ක බ්‍රහ්මායු බ්‍රාහ්මණයා නැගිටලා තමන්ගේ ආසනෙන් වාඩි වුණා. එතකොට භාගතුන් වහන්සේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයාට අනුපිළිවෙල කතාව වදාළසේක. ඒ කියන්නේ දන් දීම ගැන, සිල් රැකීම ගැන, ස්වර්ගීය උපත ගැන, කාමයන්ගේ ආදීනව ගැන, කෙලෙස් වල ඇති ලාමක බව ගැන, කෙලෙසුන්ගේ නික්මීමේ ආනිසංස ගැන ඉතින් මේ විදිහට ධර්මයේ දේශනා කළා. එතකොට දැන් මේ බ්‍රහ්මායු බ්‍රාහ්මණයා මේ ධර්මය අහනකොට හොඳට හිත සකස් වුණා. මෘදු හිතක්, නීවරණ රහිත සිතක්, උද වැඩුණු සිතක්, ප්‍රසන්න වූ සිතක් මේ බ්‍රාහ්මණයාගේ හටගත්තා. මේ බව දැනගෙන භාගතුන් වහන්සේ ආර්ය සත්‍ය දේශනා කළා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දුක නම් වූ ආර්ය සත්‍ය ගැන, දුක්ඛ සමුදය නම් වූ ආර්ය සත්‍ය ගැන, දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍ය ගැන, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව නම් වූ ආර්ය සත්‍ය ගැන අර නීවරණ බැහැර වෙච්ච හිතකින් හිටපු බ්‍රහ්මායු බ්‍රාහ්මණයට වදාලා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට බ්‍රහ්මායු බ්‍රාහ්මණයා හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ යම් දෙයක් ඇද්ද ඒ හේතු නිරුද්ධ වීමෙන් හටගත් සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයෙන් යුක්ත බවට කෙලෙස් රහිත වූ අවිද්‍යා රහිත වූ ධම්මැස පහළ වුණා. බ්‍රහ්මායු බ්‍රාහ්මණයා සෝතාපන්න වුණා. එතකොට දැකගත් ධර්මයෙන් ධර්මයට පැමිණි ධර්මයේ දැනගත් මේ සෝතාපන්න වෙච්ච මේ සැක දුරු කරගත්ත බ්‍රහ්මායු බ්‍රාහ්මණයා කියන්නේ මේ සෝතාපන්න වෙච්ච බ්‍රාහ්මණයා සැක දුරු කරගත්ත මේ බ්‍රාහ්මණයා දැන් මේ භාගතුන් වහන්සේ ඉස්සරහා ඉන්නේ අවබෝධයටපත් වෙච්ච කෙනෙක් නේ කියනවා හරිම සුන්දරයි. පින්වත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. යටිකුරු වෙච්ච දෙයක් උඩට හැරෙවුවා වගේ. සැඟවිච්ච දෙයක් විවෘත කළා වගේ. මම්මුලා වූ කෙනෙකුට මාර්ගයේ පෙන්වුවා වගේ. අඳුරේ සිටින උදවියට රූප දකින්න තෙල් පහනක් දැල්ලුවා වගේ. ඔන්න ඔය විදිහටමයි ගෞතමයන් වහන්සේ නොඑක ආකාරයෙන් ශ්‍රී සද්ධර්මයේ වදාළේ. ඉතින් මාත් ගෞතමයන් වහන්සේව සරණ යනවා. බුදුරජාන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් සරණ යනවා. ශ්‍රාවක සංගරුණත් මම සරණ යනවා. භාගතුන් වහන්සේ අද පටන් දිවි තිබෙන තුරාවට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු වශයෙන් මාව පිළිගන්නාසේක්වා. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ හෙට දිනේ භික්ෂු සංඝයා සමග මාගේ දාන ඉවසා වදාරණසේක්වා. එතකොට දැන් ආරාධනා කළා දානෙට. භාගතුන් වහන්සේ නිහඬව ආරාධනාව පිළිගත්තා. එතකොට භාගතුන් වහන්සේ විසින් දානෙට ආරාධනාව පිළිගත් බව දැනගෙන බ්‍රහ්මායු බ්‍රාහ්මණයා පිටත් වුණා.
ඊට පස්සේ පහෝදා බ්‍රහ්මායු බ්‍රාහ්මණයා ප්‍රනීත ආහාර පාන පිළියෙල කරලා භාග්‍යතුන් වහන්සේට ඒ වගේම භික්ෂු සංඝයාට ප්‍රනීත විදිහට දානේ පිළිගන්නලා භාග්‍යතුන් වහන්සේටත් මහා සංඝරත්නයටත් දානීට ආරාධනා කළා. එතකොට ඇවිල්ලා හොඳට බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය ප්‍රනීත විදිහට දන්පැන් පූජා කළා. ප්‍රනීත විදිහට දන්පැන් පූජා කළා. ඊට පස්සේ මේ විදිහට සත් දවසක් දානේ පූජා කළා බ්‍රහ්මයි බ්‍රාහ්මණය. ඉතින් මේ භාග්‍යතුන් වහන්සේ මේ සත් දවස් ඇවෑමෙන් ඔන්න ආපසු පිටත් වුණා වැඩම කළා. ඉතින් මේ නගරයෙන් වැඩම කළාට පස්සේ ටික කවසකින් බ්‍රහ්මයි බ්‍රාහ්මණය කලුරිය කළා. එතකොට භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණිලා භාග්‍යතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා ස්වාමීනි බ්‍රහ්මයි බ්‍රාහ්මණයා කලුරිය කළා. ඒ බ්‍රහ්මයි බ්‍රාහ්මණයාගේ උපත කොයි වගේද කියලා. කොයිද උපන්නේ? මරණින් මතු කොයි ආකාරයකද කොයි ආකාරයක උපතකටද බ්‍රහ්මයි බ්‍රාහ්මණය ගියේ? ඒතර භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි බ්‍රහ්මයි බ්‍රාහ්මණයා බුද්ධිමත් ධර්මානුධම්මන ප්‍රතිපදාවට පැමිණ සිටියා. ධර්මයේ හේතු කරගෙන මා වෙහෙසෙවි නැහැ. මහණෙනි බ්‍රහ්මයි බ්‍රාහ්මණයා ඕරම් භාගීය සංයෝජන පහ ප්‍රහාණය කොට සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ උපන්නා. එම ලොවින් මෙලවට පෙරලා නොයන ස්වභාවයෙන් යුතුව එහිදීම පිරිනුවම් පානවා. ඒ කියන්නේ බ්‍රහ්මයි බ්‍රාහ්මණයා සුද්ධාවාසයේ ඉපදුනේ ආයේ මේ ලෝකෙට එන්නේ එහිදීම පිරිනුවම් පාන කෙනෙක්. එතකොට බලන්න ඒ භාග්‍යතුන් වහන්සේව සරණ ගිහිල්ලා ඒ ශ්‍රාවකයෝ ගත් රැකබරණය අවුරුදු 120ක් අවුරුදු 120ක් ආයුෂ තිබිච්ච ඒ වයස ගිය ඒ බ්‍රහ්මයි බ්‍රාහ්මණය බුදුරජාන් වහන්සේ සමීපේ ගත රැකවරණය. ඒ නිසා ඔබට අපට ඒ රැකවරණය ලබා ගන්න බැරි කමක් නැහැ. ඒ අවස්ථාව තියෙනවා. ඒ නිසා ඔබ ඒ භාගතුන් වහන්සේ ගැන හිත පහදව ගන්න ප්‍රමාද වෙන්න එපා. ඒ භාගතුන් වහන්සේ කෙරෙහි හිතේ ඇති වෙන පැහැදීම මුල් බැසගත් පැහැදීමක් නොසැලෙන පැහැදීමක් බවට පත් කරගන්නට ප්‍රමාද වෙන්න එපා. ඒ නිසා හැම දිනාටම මේ බ්‍රහ්මාය බ්‍රාහ්මණයා ගැන සඳහන් මේ උතුම් බුද්ධ දේශනාව ඒ ශ්‍රාස්තුන් වහන්සේ ගැන හිත පහදවාගෙන වහවහ සසරින් එතර වීමේ දුර්ලභ වාසනාව උදා කරගන්නට හේතු වාසනාව වේවා කියලා කවුරුත් සාදුකාරයක් පවත්වනවා. සාදු සාදු